ඊයේ කියලා දීපු සූත්‍රය මොකද්ද? ගද්දූල බද්ද. ගද්දූල බද්දී කියලා කියන්නේ මොකද්ද? මොකද්ද? මොකද්ද කිව්වේ? කනුවට බැඳලා දාලා ඉන්න බල්ලෙක් ගැන තමයි කිව්වේ. හැබැයි ඉතින් මේ අපේ හිත අපේ සත්වයාගේ ජීවිතය ඊට පස්සේ කොච්චර කල් මේක පවතිනවද? ඒ ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. මේක තියෙන අනුමතග්ග සංයුත්තයේ බුදුරජාණන් වහන්සේ මේකට සම්බන්ධ එකක් කියලා දෙනවා. ඒකත් ඊයේ දේශනා කරේ මොකද්ද? ඊයේ දේශනා කරේ ගද්දුල බද්ද කියලා කියන අර වැලි මේ කරට මේ ලණුවක් දාලා ගහකට හරි කණුවකට හරි බැඳලා තිබෙනා වූ බල්ලා වටේ කැරකෙනවා ගහ වටේ. එතනින් එහාට යන්නේ නැහැ. ඇයි බැඳලානේ තියෙන්නේ? එතකොට නිදාගත්තොත් කොතන නිදාගන්නේ? කණුව ළඟ. නැගිටලා සෙල්ලම් කරොත් කණුව ළඟ. එතනින් එහාට යාට යන්න බෑ. එතකොට ඒ වගේ තමයි මේ සත්වයා මොන කරණම් ගැහුවත් මේ රූපයට බැඳලා ඉන්නේ. මොන කරණම් ගැහුවත් වේදනාවට බැඳලා ඉන්නේ. සංඥාවට බැඳලා ඉන්නේ. සංස්කාර විඥාණයට බැඳලා ඉන්නේ. මේ සත්‍යය විදිහ මේ පංචස්කන්ධයන්ගෙන් අහකට යන්නේ නැහැ. හරියට අර බල්ලා වගේලු. ඒ බල්ලා කනුවට බැඳලා තියෙනා වගේ සත්වයා අනවරාග්‍ර සංසාරයේ මේ පහෙන් පහට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක තමයි ඔකේ ඔය කතාවේ සාරාංශය. අද කියලා දෙන්න මෙන්න මෙහෙම තව එකක්. අනමතග්ගෝ යං භික්කවේ සංසාරෝ මහණෙනි මේ අනවරාග්‍ර සංසාරේ පුබ්බා කෝටීන පඤ්ඤායති. පළමු කෙලවර පූර්ව කෙලවර පේන්නේ පැනෙන්නේ. මේ කල්පයේ ඔය විදිහට මේ ගිහිල්ලා අපි කොච්චර සංසාරයේ කොච්චර කල්ප කාලාන්තරයක් ගිහිල්ලා මොන තැන්වල ගිහිල්ලා කරක් ගහලා දැන් මේ ඇවිල්ලා ඉන්නවද? පුබ්බා කෝටීන පඤ්ඤායති පළමු කෙලවර පේන්නේ. අවිජ්ජා නීවරණාන සත්තාන මේ සත්වයන්ගේ හිත අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් ගැට ගැහිලා මේ සත්වයන්ගේ හිත මේ අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා සංසාරයේ ගමන් කරන සංසාරයේ දුවන සත්වයාගේ මුල් කෙලවර හොයාගන්න දුෂ්කරයි කියලා කියනවා. පැනෙන්නේ නැහැ කියනවා. ඒකට තවත් අර උදාහරණය තමයි සේයතාපි බික්කවේ සා ගද්දුල බද්දු දල්ලේ කීලේවා තම්බේවා උපනිබද්දෝසෝ ගච්ඡති චේපි සමේව කීලං වා තම්බං වා උපගච්ඡති. ඉතින් ඉන්නවා නම් ඉන්නේ හිට ගන්නවා නම් හිට ගන්න එතනමයි. තිට්ඨති චේපි සමේව කීලං වා තම්බං වා උපතිට්ඨති. හිට ගන්නවා නම් නිදා ගන්නවා නම් ඉඳ ගන්නවා නම් සයනයකට හැමතැන හැම වෙලාවම ඔය ඔක්කොම කරන්නේ මොකක් අල්ලගෙනද? ඒ අර කණුව ළඟ මේක හරි අපූර්වයි. මේ ටික හිතන්න. මම මේක මකනවා.
මේක මොකද්ද? ගමන් කරනවා, හිටගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නවා, නිදාගෙන ඉන්නවා. මේ ක්‍රියා හතරක්. මේ සත්වයෝ කරන ක්‍රියා හතරක් නේ ප්‍රධානම ක්‍රියා හතරක්. දැන් මේ ගමන් කරනවා කියන එකට තමයි ඒක යටතේ තමයි ගොඩක් තියෙන්නේ මේ. ගමන් කරනවා කියන එකේ ගමන් කිරීම අතර තියෙනවා තව ගොඩක් පොඩි පොඩි වේගින් යනවනම් දුවනවා. තව ඇවිදිනවා. ඔය වගේ තියෙනවනේ තව මේ ජෝගින් නරවා මේවා නේද? ඒ හැම එකක්ම මේ ගමන් කරන එක ASCII තමයි තියෙන්නේ. තැනකින් තැනකට යනවා. දැන් මේ ක්‍රියාධර්ම ටික සිද්ධ කරන්න ඇත්තටම මොකද්ද අවශ්‍ය වෙන්නේ කියන්න බෑ. මේ ක්‍රියාධර්ම ටික හොඳට මතක තියාගන්න. මේ පින්වුතුන් යන්නේ ශ්‍රී ලංකාරාමේ බණහලා. ශ්‍රී ලංකාවේ ආරාමේ බණහලා යන්නේ ගෙදර යන්නේ ගමන් කරනවා, හිටගෙන ඉන්නවා, ඉඳගෙන ඉන්නවා, නිදාගෙන ඉන්නවා. එහෙම නැත්නම් ගමන් කරන්නට හිට ගන්නට ඉඳ ගන්නට නිදා ගන්න. අවශ්‍ය කරන්නේ මූලික වශයෙන් මොකද්ද? අවශ්‍ය කරන්නේ මේ ටික සිද්ධ කරන්න මොකද්ද අවශ්‍ය වෙන්නේ? සමහරව කියනවා චිත්තයේ අවශ්‍යයි කියලා කියනවා. තව පැත්තෙන් සමහරව කියනවා හිත කය අවශ්‍යයි කියලා. ඔව්. තව මේකට ක්‍රියා කරවන්න හිත අවශ්‍යයි. හැබැයි මේකට අවශ්‍යයි ඇඟක්, ශරීරයක් අවශ්‍යයි, රූපයක් අවශ්‍යයි. සරලව කියනවා නම් රූපයක් අවශ්‍යයි. ඉතින් මේ රූපයක් තියෙන්න ඕන ඉඳ ගන්න. රූපයක් තියෙන්න ඕන, ඇඟක් තියෙන්න ඕන ඉඳ ගන්නට. ඇඟක් නැත්තම් ඉඳ ගන්නට බෑ. ඇඟක් නැත්තම් ඉඳ ගන්න බෑ. ඒ වගේම ඇඟක් නැත්තම් හිට ගන්න බෑ. ඇඟක් නැත්තම් සැතපෙන්න බෑ. ඇඟක් නැත්තම් ශරීර රූපයක් නැත්තම් දුවන්න බෑ. ශාරීරික වශයෙන් මේ හතරම කරන්න අවශ්‍ය මොකද්ද? කයක් අවශ්‍යයි, රූපයක් අවශ්‍යයි. නේද? එතකොට මේකේ තියෙනවා මෙහෙම කරුණු හතරක් කියලා. අර බල්ලා ගද්දුල බද්ද කණුවේ ගැට ගහලා ඉන්න බල්ලා එතන නිදා ගන්නවා කණුව ගාව, සැතපෙනවා, දුවනවා, හිට ගන්නවා, ඉඳ ගන්නවා කණුව ළඟ. නේද? අපිට ඉඳ ගන්න, හිට ගන්න, දුවන්න කියන්නේ හැම එකටම අවශ්‍යයි මොකද්ද? රූපයක්. මේ රූපය කියන එක නැතුව මේ වැඩ හතර කරන්න බෑ. ඒක නිසා අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයෝ හිටගෙන ඉන්නවද? හිටගෙන නැහැ. ඉඳගෙන ඉන්නවද? නැහැ. නිදාගෙන ඉන්නවද? නැහැ. ඇයි නිදාගන්න නැත්තේ? ඇයි හිට ගන්න නැත්තේ? ඇයි ගමන් කරන්නේ නැත්තේ? රූප නැති හින්දායි. ඒක නිසා ඉඳ ගන්න, හිට ගන්න හැම එකක්ම රණ්ඩ මේ රූපයක් අවශ්‍යයි. මේක තේරෙනවනේ. මේ හිත අවශ්‍ය බව හැබැයි ක්‍රියාද. ඉතින් හිත තිබුණාට හරියන්නේ නැහැ මේ ඒක ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ඇඟක් නැත්තම්. ඒක නිසා මේ රූපය මුල් කරගෙන තමයි ඉඳගන්නේ. රූපේ පාවිච්චි කරලා තමයි හිටගන්නේ. රූපේ පාවිච්චි කරලා තමයි දුවන්නේ කියන්නේ. ඒ වගේ හැම දෙයක්ම මේ ස්කන්ධ පංචකයේ මුල් කරගෙන තමයි කරන හැම දෙයක්ම කරන්නේ. ඔය සරල උදාහරණයක් මම කිව්වේ. දැන් අපිට ප්‍රොජෙක්ට් එකක් තියෙනවා කරන්න. මොකද්ද ප්‍රොජෙක්ට් එක? අපිට ඉරිසියා කරන්න තියෙනවා. එක්කෙනෙක් වාහනයක් අරගෙන ඔක්කොටම එකටම ප්‍රොජෙක්ට් එකේ ඉරිසියා කරන්න. ඉරිසියා කරන්න නම් මොකක්ද අවශ්‍ය වෙන්නේ? ඉරිසියා කරන්න නම් හිතක් අවශ්‍යයි. ඒ කියන්නේ අර මිනිස්සයා ගත්ත
ණයට ගත්ත වාහනය බලලා ඒකට හිතේ රිදුමක් හිතක් අවශ්‍යයි. ද්වේෂ සහගත කර්කස ගොරෝසු ඒක හොඳ නෑ. ඔය මනුස්සයාට අයහපතක් උනේ නැත්තේ කිමද? එහෙම විපරංකරණේ හිතක් අවශ්‍යයි නේද? ඒකට වේදනාවක් අවශ්‍යයි. අහන්න කියන්න හිතක් අවශ්‍යයි, බලන්න හිතක් අවශ්‍යයි, ඇහැක් අවශ්‍යයි, කනක් අවශ්‍යයි. ඒ වගේම තමයි සංඥාව අවශ්‍යයි. සංස්කාර ඒ වගේ හිතක් කරන්න චේතනා සංස්කාරය අවශ්‍යයි. ඒව පවත්වන හිත අවශ්‍යයි. දැන් ඔය ටික ඔය සෙට් එක නැතුව රූපයක් නැතුව සංඥා වේදනා සංඥාව සංස්කාර කරන ගතිය විඥාන ස්වභාවයේ නැතුව සම්පූර්ණම නිකන් ඇල් වතුර ටයිප් එකේ ඉරිසියාවක් කරනවා. කරන්න බෑ. ඒක නිසා මේ ඉරිසියා කිරීමට අවශ්‍ය මූලික පදාර්ථ ප්‍රොජෙක්ට් එක මොකද්ද? පංච ස්කන්ධය අවශ්‍යයි. ඒ වගේ තමයි ඒව මේවකෝ භික්ඛවේ අසුතවා පෘතුජ්ජනෝ. අර බල්ල වගේලු අර කනුවට ගැට ගහලා ඉන්න බල්ල වගේ අසුතවත් පෘතුජ්ජනයා. මේ අසුතවත් පෘතුජ්ජනයා කියලා කියන්නේ ආර්ය ධර්මයේ අහපු නැති හිතපු නැති පෘතජ්ජනයා. පෘතජ්ජනයා මේ විදිහට හිතනවාලු. එයා හිතනවා මෙහෙම. මෙන්න මෙහෙම හිතනවා. මම මේ පෙන්වතුන්ට මේ තේරෙන භාෂාවෙන් මේක ලියන්නම්. මේක හරියට තේරුම් ගත්තද? එතකොට දැන් අපේ පින්වතුන් තේරුම් ගත්තානේ ඉඳ ගන්න හිත ගන්න මොකද්ද කරන්න ඕනේ අවශ්‍ය? කයක් අවශ්‍යයි. මෙන්න මෙහෙම හිතනවා. රූපය තමයි මම. ඔන්නේ එක එක්කෙනෙක් හිතනවා. කවුද මේ හිතන්නේ? අපි නෙවෙයි. කියලා කියන්න කැමති. ඒ වුණත් අපි හිතනවා අසුතවත් පුදුජන. අපි නෑ. මහත්ය අසුතවත් පුදුජන. නෑ. රූපේ තමයි මම කියලා කියන්නේ. රූපේ තමයි මගේ කියලා වෙන්නේ. අනිත් එක තමයි ආත්මය. රූපේ තමයි මගේ ආත්මය. දැන් මේ අසුතවත් පුදුජනියෝ කියන කට්ටිය හරි නරකයි. ඒගොල්ලෝ මෙන්න මේ විදිහට හිතනවා. මේ විදිහට හිතනවා මේ රූපය සමහර අසුතවත් පුදුජනියෝ හිතනවා මේ රූපය තමයි මම කියලා. සමහර අසුතව පුදුජනයෝ හිතනවා මේ රූපය තමයි මගේ කියලා කියන්නේ. මගේට අයිති වෙන්නේ මොකද්ද? රූපේ. එතකොට තියෙනව නේද වෙනසක්. රූපය වෙනයි ඒක අයිති වෙලා තියෙන. මට අයිති රූපේ කියලා නේ දෙකක් වගේ තියෙනවනේ.
තවත් ඔය ඉන්න මේ අසෝතවත් පුතුජණිය හිතනවා රූපය තමයි මගේ ආත්මය කියලා. දැන් එතකොට මේ විදිහට හිතන ඔක්කොම කවුද? අසෝතවත් පුතුජණිය. අසෝතවත් පුතුජණිය තමයි මේ තුන් විදිහටම හිතන්නේ. ඒකින් නිසා ඒගොල්ලන්ගේ හිතවිලි ඔක්කොම ඒ බාස්කට් එකට දාලා දෙනවා. ඇත්තට හැබෑවටම අසෘතවත් පුතුජණිය කියලා කියන්නේ මොකද්ද? කවුද ගංගනෝනා කියන්නේ? දැන් හම්බෙලා තියෙනවද එහෙම අසෘතවත් පුතුජණිය? අන්න අසෘතවත් පුතුජණියක් ඉන්නවා. ඒ නෝනා එහෙම හිතනවා. ඔව්. දැන් මේ දැක්කයි? හිතන විදිහ. දැන් මම රූපය මම කියලා සලකා ගන්නවා. රූපේ මට අයිති, රූපේ මගේ කියලා හිතා ගන්නවා. රූපේ තමයි මගේ ආත්මය කියලා හිතා ගන්නවා. ඒ කියන්නේ අසුතවත් පුතුජණයාගේ අසුතවත් පුතුජණයා කියලා කෙනෙක් කවුද හැබෑවටම? අසුතවත් පුතුජණයයි කියලා කියන්නේ මෙහෙමයි. ආර්යයන් වහන්සේලා නොවන කට්ටිය. ආර්යයන් වහන්සේලා කියන සත්පුරුෂ ආර්යයන් වහන්සේලාගේ හිතවිලි ක්‍රමයක් තිබෙනවා. ආර්යයන් වහන්සේලා හිතන ක්‍රමයක් තියෙනවා. ආර්යයන් වහන්සේලා හිතන්නේ සියලු දේම අනිත්‍යයි, රූපය කියන එක ඒකේ මම කියලා කෙනෙක් නැහැ. ආර්යයන් වහන්සේලාට හම්බ වෙන්නේ නැහැ. ආර්ය හිත්නේ කුසල සහගත බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, මහරහතන් වහන්සේලා, සෝවාන් සකදාගාමි අනාගාමීන් වහන්සේලා මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ඉන්න ආර්යයන් වහන්සේලාට ඒ සත්පුරුෂයෝනේ. ආර්ය සත්පුරුෂයෝ. ඒ සත්පුරුෂයන්ට මේ රූපය ගැන ඔය විදිහට හිතන්නේ. අන්න ක්වොලිටි සත්පුරුෂයන් වහන්සේලා. ඒ සත්පුරුෂයන් වහන්සේලා විදිහට හිතන්නේ නැති කට්ටිය. නැති අය. ඒ විදිහට ඒ ධර්මය එහෙම නැත්නම් ඒ ධර්මය අහලා නැති අය. ඒ ධර්මයේ විදිහට හිතන්න පුරුදු වෙච්ච ට්‍රේන් වෙච්ච නැති අයට කියනවා කවුද? අසෘතවත් පුරුෂජනෝ. කියන්නේ ඒ ආර්යයන් වහන්සේලාගල අහලා නැති පෘතජ්ජනෝ කියන එකයි. පෘතජ්ජනෝ ඉන්නවා. අසෘතවත් පුරුෂජනෝ ඉන්නවා. සෘතවත් මේ ආර්ය ශ්‍රාවකයෝ ඉන්නවා. ශ්‍රුතවත් වුණොත් එහෙම ඇහුවොත් එහෙම ආර්ය ශ්‍රාවකයෝ වෙනවා. ආර්යයන් වහන්සේලාගේ ෆලෝවර්ස්ලා. දැන් අපි කවුද? ගංගනෝන ඇරෙන්න අපි ඔක්කොම කවුද? සෘතවත් ආර්ය ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. අපි ගංගනෝන මේකට රෙජිස්ටර් කරගමු. පවුනි. මේ ওই විදිහටයි. තේරෙනවනේ? සුතවත් ආර්ය ශ්‍රාවකයා. සුතවත් කියලා කියන්නේ මොනව හපෙකනද? ආර්යයන් වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේලාගේ ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ සත්පුරුෂයන්ගේ ධර්මයේ අහපු එක්කිනා. අහපු අය මේ විදිහට හිතන්නේ නැහැ. රූපේ මගේ තමයි කියලා හිතන්නේ, ඒ තමයි මම කියලා හිතන්නේ. ඒ විතරක් නෙවෙයි. මේක තවත් යක් යනවා. සමහරු මේක අයින් කරනවා. ඒ කියන්නේ මේක අයින් කරලා ඒගොල්ලෝ බහිනවා අනිත් එකට. මොකද්ද? වේදනාව තමයි මම. වේදනාව තමයි මගේ මට අයිති මේ දාමුකෝ මගේ වෙන් කියලා. ඊට පස්සේ වේදනාව තමයි මගේ ආත්මය. ඔය විදිහට මේ එක්කෙනෙක් මේ විදිහට හිතනවා. ඔක්කොම ඉතින් එකනේ. ඔය එක්කෙනෙක් වේදනාව බාර ගන්නවා, අනිත් එක්කෙනා රූපේ හිතා ගන්නවා, අනිත් එක්කෙනා සංඥා හිතා ගන්නවා, සංස්කාර හිතා ගන්නවා, විඥාන හිතා ඔය විදිහට රූපේ මම, රූපේ මගේ ආත්මය කියන නිසා රූපයට හොඳට දැන් මේ සමහරව කියන රූපය සුද්ධ කරන්න ඕනේ කියලා. රූපය සුද්ධ කරාන් පස්සේ සත්‍යය සුද්ධ වෙනවලු. එහෙම බිලීව් තියෙනවා.
රූපය හොඳට සුද්ධ කරාම හොඳට සුද්ධටම බ්ලීච් ගාලා උලලා ගත්තාන් පස්සේ සුදු වෙනවනේ. එහෙම වුණාම බ්ලීච් පාවිච්චි කරන්නේ මොකටද? බ්ලීච් පාවිච්චි කරන්නේ টয়ලට් වල තිබෙන සහ බිම තිබෙන ජරාව අයින් කරන්නේ බ්ලීච් කරලා. එතකොට ඒ වගේ ඔච්චර ජරාවක් අයින් වෙනවා නම් ඒ ඇඟේ ගෑවන් පස්සේ ජරාව අයින් නැති වෙයිද? හැම කඩල යනවලු. එහෙම සුද්ධ වුණා. ඒක නිසා ඔහොම මිනිස්සු ඉන්නවා. ඒක නිසා කියනවා ජල සුද්ධිකාරයෝ කියලා. ජල සුද්ධිකාරයෝ කියලා කොටසක් ඉන්නවා. ඒගොල්ලෝ උදේ පාන්දරට බහිනවා ගංගානම් ගඟට. ගංගානම් ගඟට ඉන්දියාව ගියාන් පස්සේ අපි දන්නේ මොනවද ශ්‍රී ලංකාවේ? ශ්‍රී ලංකාවේ අපි දන්නේ මෙහෙ මොනවද මේ නවසීලන්තේ මොනවද තියෙන්නේ? ඕස්ට්‍රේලියාවේ කැනඩාවේ මොනවද තියෙන්නේ? යන්න ඕනේ ඉන්දියාව. උදේ පාන්දර ජල සුද්ධියට බහිනවනේ. ගංගානම් ගාමක කියන එක පටන් ගන්න මේ තියෙනවා හිමාල පර්වතයේ මුලම තියෙනවා ගෞතමද්වාරය කියලා පැත්තක්. ගෞතමද්වාරය ඒ පැත්තේ සම්පූර්ණ අර උඩ කඳු වලට හිමපාතනය වෙලා වැස්ස වැහැලා ඒකේ ඇතුලෙන් එනවා සීතල වතුර. එතන ගිහිල්ලා නහය වහගෙන කන් වහගෙන ජලයේ වෙනවනේ. බ්ලෙසින් වෙන්න. මං මේ මුලාවක් බොරුවක් අසත්‍යයක් මුසාවක් කියනවා නම් ඉන්ටර්නෙට් එකේ YouTube එකට පින් සිද්දෙන කියලා බලන්න එක ගහලා හම්බ වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලෙත් ওই ජල සුද්ධිකාරයෝ හිටියා. පව් නැති කරන්නට උදේ පාන්දර නානවා. ඒ වගේම ගිනි තපිනවා. පව් සුද්ධ කරන්න. ඒ අවස්ථාවේ ඒ වගේ ජල සුද්ධිකාරයෙකුට කියපු බණක් තියෙනවා. ජල සුද්ධිකාරයෙකුට කියපු බණක් තියෙනවා. ඉතින් ඔහොම එයා මේ උදේ පාන්දර ගිහිල්ලා ඉතින් නාලා පිරිසිදු වෙලා කෙලස් එහෙම ටිකක් සුද්ධ කරගෙන ආපු වෙලාවක ඉතින් එහෙම බැලුවොත් එහෙම හොඳ පව් නැති පිරිසිදු අය තමයි මාළුවෝ කියන්නේ. හරිනේ. එයා ඉවදුනෙත් ඒ හැම වෙලෙම පීනගෙන යනවා නේද? එහෙනම් ඉතින් ඔය අපි දන්නේ ටිකයි. ඔය ජල සුද්ධිකාරය දැන් රූපය සුද්ධ කරොත් එහෙම අදහස් තියෙන. සමහරු වේදනාව, සමහරු සංඥාව, සමහරු විඥාණය. ඔය විදිහට තියෙන අදහස් දෘෂ්ටි. ඔය විදිහට හිතන්නේ කවුද? අසෘතවත් පුතුජනයා හිතනවා. හැබැයි ආර්ය ශ්‍රාවකයා ඔය වගේ මනස්ගත. ඒවට කියන්නේ මොකද්ද? මනස්ගත. ඒ වගේ මිත්‍යා අදහස්, ඒ වගේ වැරදි හිතුවිලි, ඒ වගේ වැරදි දේවල් බාරගන්නේ නැහැ, හිතන්නේ නැහැ. ඒව පිළිගන්නේ නැහැ. ඒ වගේ මෝඩ විදිහට පිළිගන්නේ නැහැ. ජපානයේ බුදු පිළිම ඒක ඇවිල්ලා වතක් නෙවෙයි. ඒක ඇවිල්ලා රිචුවල් ටිකක් ට්‍රැඩිෂන් එකක්. ඒව මේකෝ බික්කවේ අසුතවා පුතුජන රූපං ඒතම්මම හේතුහස්ම හමස්මි ඒසෝමි අත්තාති. ඔන්න ඔය විදිහට හිතනවා. මේ තමයි මම, මේ තමයි මගේ ආත්මය, මේ තමයි මගේ ජීවිතය, මේ තමයි මම කියලා කියන්නේ කියලා හිතනවා. එහෙම නැත්නම් වේදනාව ගැන හිතනවා. එහෙම නැත්නම් සංඥාව, ස්කන්ධ පංච උපාදානක මේ විදිහට මේ ඔය විදිහට ස්ථාන පහේ මේ ස්කන්ධ පංචකයේම ওই ටිකේ හිතා ඉන්නවා. සෝ ඉමේම පංච උපාදානස්කන්ධි උපතිට්ඨති. ඉතින් මියා මේ එක්කෝ රූපයට ගැට ගැහිලා, එහෙම නැත්නම් වේදනාවට ගැට ගැහිලා, එහෙම නැත්නම් සංඥාවට, එහෙම නැත්නම් සංස්කාරයට, විඥාණයට ওই විදිහට අර විදිහට අදහස් දාගෙන යනකොට යන්නේ රූපේ තමයි මගේ ආත්මේ නිකන් පාර දිගේ යනවා කියලා හිතාගෙන යනවා. අතාරින්නේ නැහැ. මේ වේදනාව තමයි යන්නේ කියලා හිතාගෙන යනවා. මේ තමයි මම කියලා හිතාගෙන යනවා. ඉන්නවනම් ඉන්නේ පංච උපාදානස්කන්ධේ උපතිට්ඨති. හිඳ ගන්නවා නම් ඒකේ ඉන්නේ. නිදා ගන්නවා නම් ඒක තමයි උපනිපජ්ජති. ඔය විදිහට ඒක නිසා මේ විදිහට තියෙනවා. ප්‍රශ්නයක් આવොත් ඒක නෝට් කරගන්න. දැන් අපි යනකොට දැන් මේ අසුතවත් පුතුජනය යනවනේ අපි වගේ.
යනකොට එයා යන්නේ ඔය අදහස් දරාගෙන හිතේ. ඔය වේදනාවේ හරි සංඥාවේ හරි රූපේ හරි විඥානයේ ලෝක දරාගෙන යන්නේ. ඒ අසුතත් පුතුජනයාගේ හැටි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාට මෙන්න මෙහෙම. තස්මාතීහ භික්කවේ මහණෙනි එම නිසා තස්මාතීහ භික්කවේ. ඒ නිසා මහණෙනි මෙහිදී භික්ඛුනා භික්ෂුන් වහන්සේ විසින් අපිට අය මේ පින්වතුන් රිලීස් වෙලා වගේ. අභික්ඛනං සකංචිත්තං පක්ඛ වෙක්කිතබ්බං. අභික්ඛනං කියලා කියන්නේ නිතර at every time හැම වෙලාවෙම අභික්ඛනං නිතර නිරන්තරයෙන්ම සකංචිත්තං සොකීය හිත පච්ච වෙක්කිතබ්බං හොඳට මෙනෙහි කරන් ප්‍රතිවික්ෂා කරන්න හොයලා බලන්න ඔච්චක දාලා මනසිකාරය අවදි කරලා බලන්න දීගරත් සමිදං චිත්තං සංකිලිට්ඨං බොහොම කාලයක් මගේ හිත කෙලසිලා තිබෙන්නේ. මගේ හිත ගොඩාක් කල සංසාරේ දීගරත් සමිදං චිත්තං සංකිලිට්ඨං මේ සිත කිරිටු වෙලා අදූෂණය වෙලා අපාට වෙලා රාගයෙන් දෝෂයෙන් මොහොන රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඔයගෙන් සම්පූර්ණ කෙලසිලා තියෙනවා. චිත්ත සංකිලීසා භික්කවේ සත්තා සංකිලිසanti මේ හිත කෙලසුනාම සත්වයෝ කිලුට වෙනවා. චිත්ත බෝධානා සත්තා විසුද්ධಂತಿ හිත පිරිසුදු වුණාම සත්වයෝ පිරිසුදු වෙනවා. අර කියවනේ ජල සුද්ධිකාරයෝ ඉන්නවා කියලා. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? රූපය ගිහිල්ලා හොඳට සුද්ධ කරලා හොඳට පොල් එල්ලක් අරගෙන ඌරලා බිලීච් ගාලා වතුරේ නාලා එහෙම කරන් පස්සේ පිරිසුදු වෙනවායි කියලා කොටසක් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතනදී මේ හිත කෙලසිච්ච හින්දා තමයි රාගයෙන් ද්වේෂයෙන් මොයෙන් හිත කෙලසිච්ච හින්දා තමයි දීර්ඝ කාලයක් මේ විදිහට සත්‍යය කෙලසිලා තිබෙන්නේ. සිත සුද්ධ වුණා නම් සත්‍යය සුද්ධ වෙනවා. දිත්තං වූ භික්ඛවේ චරණං නාම චිත්තಂತಿ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මේ චරණ චිත්‍රය කියලා එකක් ඒ කාලේ තිබිලා තියෙන. ඒක කොහොම හැදුවද කියලා ඉතින් එහෙම දන්නේ නැහැ. විස්තරයක් නැහැ. චරණ චිත්‍රය කියලා තමයි අටුවාවල උනත් තිබෙන්නේ. හැබැයි ඒක මෙන්න මේ විදිහට හිතා ගන්න පුළුවන්. චරණ චිත්‍රය. චරණ කියලා කියන්නේ මේ ඇවිදින හැසිරෙන චිත්‍රයක් කියන එකයි. චරණ චිත්‍රය. චරණය කියලා කියන්නේ හැසිරෙන. මම මේ පින්වතුන්ට ඒක ඒ කාලේ මොන විදියට හැදුවද කියලා විස්තරයක් චරණ චිත්‍රය කියලා එකක් එහෙම මේ විස්තරේ නෑ මේකක් තිබිලා තියෙනවා. අද කාලේ හැටියට ඒක තේරුම් ගන්න මම මේ විදිහට කියන්න. මේ දැකලා තියෙනවද ඔය ප්ලාස්ටික් වලින් හදලා තියෙන ලස්සන ඔය දලදා වහන්සේගේ දලදා කරඬුව ඊට පස්සේ චෛත්‍ය රාජන් වහන්සේ බෝධින් වහන්සේ එහෙම තියෙනවා. ඒක මේ ප්ලාස්ටික් එක තියෙන්නේ පොඩි ඒකේ තියෙනවා පොඩි මේ පොඩි නිකන් රේඛා වගේ තියෙනවා. ඒක අස්සයෝ සත්වයෝ ඒවත් තියෙනවා. දැන් ඒක මෙහෙම කෙලින් ඇල්ලුවන් පස්සේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ පේනවා. ඒක ඇල කරපු ගාම රුවන්වැලි සෑය පේනවා. දැකලා තියෙනවද? එකම ප්ලේට් එකේ මේ පැත්තට හැරෙව්වන් පස්සේ පාරක් පේනවා. පේනව නේද? ඒක හරි අමුතුයි. පොඩ්ඩක් ඇන්ගල් කරපු ගමන්ම වෙන පින්තූරයක් වෙනවා. ජයශ්‍රී මහ බෝධින් වහන්සේ අනිත් එක තමයි දලදා වහන්සේගේ මහා නුවර එක පොඩ්ඩක් කෙලින් බැලුවොත් එහෙම අර දලදා කරඬුව ඇල කරපු ගමන්ම අර බිල්ඩින් ටික. කොහොමද දැකලා තියෙනවනේ. තව එකක් තියෙනවා ඒකෙම මම දැකලා තියෙනවා මේ
අශ්වයෙක් ඉන්නවා. අශ්වයෙක් ඉන්නවා. ඒක මෙහෙම කරපුවම අශ්වයා පනිනවා. මෙහෙම පනිනවා. ඒ පොඩ්ඩක් ඇන්ගල් කරපුවම අශ්වයා උඩින් පනිනවා. චරණ චිත්‍රයක් නේද ඒක? චරණ චිත්‍රයක් නේද ඒක තියෙන්නේ? අශ්වයා දුවන හැටි තව එකක් තියෙනවා. මේ ඒක තියෙන්නේ සමහර තැන්වල ඔය හන්දි වල තියෙනවා. ඒක ඇවිල්ලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. ඒක ලයිට් වලින් හදලා තියෙනවා. මිනිස්සු ප්ලේ කරනවා. ඒ වගේ දේවල්. හැබැයි ඒක මේ වීඩියෝ එකක් නෙවෙයි. ඒක නිකන් පොඩි ඔය කෑලි එකතු කරලා ඒක එක පැත්ත ප්ලේට් එකක් වෙනස් වෙනකොට එහෙම විදිහට තියෙනවා. මේ රූපයක් හැදෙනවා. ඒක ළමයෙක් දුවනවා, එහෙම නැත්නම් ඔරලෝසුවක් ඕපන් වෙනවා, මොකක් හරි එකක් තියෙනවා. ඕකට කියනවා චරණ චිත්‍ර කියලා. ඒක ඒ කාලේ තිබිච්ච එක කොහොමද කියලා මම දන්නේ නැහැ. නමුත් මේ කාලේට ඔබ තේරුම් ගන්න එකක් එපායි. ඒකින්ද තමයි ඔය ආධාරක දෙක දුන්නේ. ඔය හන්දි වල තියෙනවා. ඕවා වල චලන ගතියක් තියෙනවා. චරණ කියන එකත් හොඳයි, චලන කියන එකත් හොඳයි. ඒ කියන්නේ ඒක මූව් වෙන එකක් පෙන්වනවානේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිට්ඨං ඕබික්කවේ චරණං නාම චිත්තං මේ චලන චිත්‍රයක් එහෙම දැකලා තියෙනවද කියලා. ඉතින් ඒ කාලෙත් තිබිලා තියෙනව නේද ඒවා? ඒවං බන්තේ හේමයි සවන්නේ. අපි දැකලා තියෙනවා. තම්පිකෝ භික්කවේ චරණං චිත්තං චිත්තේනේව චිත්තිතං. ඔය චලන චිත්‍රය කියන එක ඇවිල්ලා මිනිස්සුන්ගේ හිතින්මලු හදලා තියෙන්නේ. හරිද? දැන් අර එක ප්ලේට් එකේ පින්තූර දෙයක් එන්න කොහොම හරි එකගෙන මිනිස්සෙක්ගේ හිතින්මනේ හදලා තියෙන්නේ. චිත්තේනේව චින්තිතං. හිතින්මලු එහෙම හිතලා හදලා තියෙන්නේ. ඒක බැලුවම් පස්සේ හරි අපූර්ව නෙමෙයි එක එකේ තියෙනවනේ හෙලවෙන දඟලන ගති. බලන්න එක ප්ලේට් එකේ එක තටුවේ එක රූපේ අර විදිහට හිතනවා එකක් හදනවා නම් ඒ රූපයත් චිත්තේ නේව චිත්තිතං. ආන්න ඒක නිසා ඒක තේරුම් ගන්නට නම් ඕක වහන්න ඕන ඔය සද්ද වෙන ටෙලිෆෝන් මොබයිල් වහන්න ඕන. චිත්තේනේව චින්තිතං හිතින්ම හිතලා තියෙන්නේ. හිතින්ම හිතලා හදලා තිබෙන්නේ. තේනපිකෝ භික්කවේ චරණේන චිත්තේන චිත්තං ඒව චිත්තතරං. ඉතින් බලමු මේ චලන චිත්‍රයේ දිහා බැලුවන් පස්සේ චලන චිත්‍රයයි හිතයි දෙක බැලුවන් පස්සේ ක්වොලිටි මොකේද තියෙන්නේ? චලන චිත්‍රයයි හිතයි දෙක ගත්තාන් පස්සේ සුපිරියර් මොකද්ද? චලන චිත්‍රයයි හිතයි දෙක ගත්තාන් පස්සේ හිත තමයි සුපිරියර්. ඇයි සුපිරියර් කියලා කියන්නේ? චලන චිත්‍රය හදලා තියෙන්නේ හිතින්. චිත්‍රය දිහා බලන පස්සේ අපිට amazing කියලා හිතෙනවා. එහෙමනේ කියන්නේ ඉංග්‍රීසියෙන් කොහොමද කියන්නේ? amazing කියලා කියනවා. wonderful කිව්වොත් නිකන් සාමාන්‍යයෙන් නිකන් පතෝල වගේ. නමුත් amazing කියපු ගමන්ම great කියලා කියපු ගමන් ටිකක් තව ටිකක් අන්න අර gorgeous කියලා කියනවා. gorgeous කියලා කියන්නේ beauty එක. awesome කියලා කියනවා. අපි ওই ටිකක් දාගමු. එතකොට චිත්තතරං චිත්තං ඒව චිත්තතරං හිත තමයි ඒකේ superior එක තමයි ඒක මේ excellent quality එක තියෙන මොකේද? හිතේමයි. තස්මාති හේ භික්කවේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ ඒ පොඩි චලන චිත්‍රයක් දක්වලා භික්ෂුන් වහන්සේලාට උදව් කරන මහණෙනි ඕක හදලා තින්නේ මිනිසුන්ගේ හිත වලින් හිතලා. තොරණක් බලන්නකෝ. අපි පොඩ්ඩකට තොරණකට යන්න බලන්න. තොරන් හදනවනේ මිනිස්සු තොරන් හදනවනේ ලයිට් වලින් අඟුලි මාල කඩුවක් අමෝරාගෙන කොටන් දෙන එක. එතකොට අර ලයිට් වලින් හදනවා නේද කඩුවක් අමෝරාගෙන කොටන් දෙන එකක් තියෙනව නේද? ඒකත් බලන්නකෝ හිතින්නේ හදලා තියෙන. අපිට බැලුවන් පස්සේ ඒ ලයිට්ස් දිහා බැලුවන් පස්සේ ඒ ලයිට් සෙට් එක ඒ කියන්නේ පුජ්‍යලයක් හදලා පින්තූරයක් හදලා කඩුවක් පේන්න හදලා ලයිට් වලින් බැලුවන් පස්සේ අපිට අන්න අර මොකද්ද? awesome amazing wonderful තව තියෙන incredible ඒ වගේ තියෙනවනේ. ඔන්න ඔය හිත වෙනවා. හැබැයි බැලුවන් පස්සේ ඒක හදලා තියෙන මිනිස්යාගේ හිත තමයි superior. ඒක තමයි awesome. ඒක තමයි මේ incredible. තස්මාති භික්කවේ භික්ඛුනා අභික්ඛනං සකංචිත්තං පච්චවික්කිතබ්බං නිතර නිතර හිත පරීක්ෂා කරන්න හිත බලන්න හිත
හොඳට චිත්තානුපස්සනාවේ හැසිරෙන්න. සකං චිත්තං පච්චවෙක්කිතබ්බං සෝකීය හිත ප්‍රතිවේක්ෂා කරලා බලන්න. දීඝරත් මිදං චිත්තං සංකලිට්ඨං රාගේන දෝෂේන මෝහෙන මේ බොම කාලයක් කල්ප ගානක් මේ හිත මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කිරිටු වෙලා අපාට වෙලා තියෙන්නේ. මේක මං බොහොම ගරු කරන සහ හරි කැමති සූත්‍රයක්. චිත්ත සංකීලේසා භික්කවේ සත්තා සංකිලිසanti හිත කෙලසුනාම සත්‍යෝ කෙලසිලා යනවා. චිත්ත බෝධානා සත්තා විසුද්ධಂತಿ හිත පිරිසුදු නාම සත්‍යෝ පිරිසුදු වෙනවා. අපි දකින්න දේවල් තියෙනවානේ. අපි දකින්න දේවල් අහන දේවල් වලට දකින්න දේවල් අහන දේවල් වලට අපි ප්‍රතිචාර දක්වනවානේ. දැන් මේක හොඳට තේරුම් ගන්න. අපි මෙහෙම යනකොට ඔය ගහක ඔය පාරේ ඇවිදගෙන යනකොට වැටක තිබිච්ච අත්තක් අපි නිකන් කොළ දෙයක් නිකන් කන පැත්තේ තැවරෙනවා. ඊට පස්සේ අපි බලනවා. එතකොට අපි තේරුම් ගන්නවා මෙතන ගහක අත්තක් පොඩි රිකිල්ලක් අපි තැවරුණා කියලා. ඉතින් අපි හැරෙනවා. අපි හැරිලා බයින්නවද? මේ අත්තට නිකන් පැත්තකට වෙලා ඉන්න බෑ. හිතුවක්කාරදී මිනිසුන්ගේ ඇඟි හැප්පෙනවා යණ එක්කෙනාගේ කැත අත්ත මේ වගේ නිකන් පහතට නැමිලා මේ කවුරු හැබැයි එහෙමද බයින්නේ අත්තට බනින්නවද කොළේට බනින්නවද රිකිල්ලට බනින්නවද දල්ලට බනින්නවද නෑ අත්තක් කියලා මේ තියනවා ඔන්න ප්‍රතිචාර දක්වපු හැටි නේද හැබැයි ටිකක් රිදෙන්නම හීරුණා එතකොට අත්තට බනින්නේ නැහැ. රිකිල්ලට බනින්නේ නැහැ. මොකಾದ දන්නේ මේක මේ කපන්න නැතුව තිබුණේ කියලා සවිඥානිකයා හොයා ගන්නවා. සවිඥානිකයා කියන්නේ ඒක අයිතිකාරය. අයිතිකාරයා හොයාගෙන සවිඥානික වස්තුවට ඒ කියන්නේ එතන රාගදේශ මොහ තියෙන්නේ. ඒක නිසා එයා එතන නැති වුණොත් හිතින් හිතාගෙන අරක හිතුවපු එක්කිනත් එක්ක අයිතිකාරයත් එක්ක පටලවෙනවා. අන්න ප්‍රතිචාර දක්වුවා. නේද? එහෙම ප්‍රතිචාර දක්වනවා. එහෙම තමයි. ඇයි ප්‍රතිචාර දක්වුවේ අපේ හිතේ බොහෝම කාලයක් කෙලසිච්ච හිතක්නේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කෙලසිලා හැම වෙලෙම හොයාගෙන යන්නේ කවුද? මගේ වගේම කෙලසිච්ච හිතක් තිබෙන එක්කිනාට ඒතෙන්ට තමයි ඇටැක් කරන්නේ. නමුත් ප්‍රතිචාර දක්වනවා. ඉතින් අපි හැම එක්කෙනාම මේ දැන් කාගේ හරි උතනින් යනකොට ඔය තියෙනවනේ වැඩි ගාණක් දීලා මහගත්ත හදාගත්ත ඔය මේ කුෂන් එකක් තියෙනවනේ. දැන් ඕක පටලැවෙනවා. ඔය කුෂන් එක ඕකේ කකුලේ පටලැවෙනවා. කකුලේ පටලැවෙච්ච ගමන් ඊට පස්සේ වැටෙන්නත් ගිහලා යන්තම් වැටෙන්නේ නැතුව බේරලා ඊට පස්සේ ඒක දිහා බලනවා. දැන් ගහන්නත් බෑ. මේකට මේ කුෂන් එකට ගහන්නත් බෑ. නිකන් කැත විදිහට බනින්නත් බෑ. ගිහිල්ලා පයින් ගහන්නත් බෑ. ඉතින් ඒක උනාට පස්සේ ඊට පස්සේ මොකද කරන්නේ නැහැ. හදා ගන්නවා කවුද දන්නේ ඔය දාලා තියෙන්නේ කියලා අර සවිඥානික රූප වේදනා සංඥා සංඛාර විඥාන සෙට් එක ඔතනින් හරි අටව ගන්න. අටවගෙන යන්තම් හරි ඉස්සෙල්ලා ෆයර් ඕන් වෙච්ච කේස් එකක් ඔය කිට්ටුවක හරි වාඩිලා ඉන්නවා නම් කෙලින්ම හරිය තමයි. ඔය ඇඳගෙන ඇවිල්ලා ඉන්නේ සුදු රෙද්ද. ආන්න ඊට පස්සේ දා ගන්නවා. මේකට රෙස්පොන්ස් කරනවා, රියැක්ට් කරනවා. අපි ওই විදිහට තමයි තියෙන්නේ. හිත හැම වෙලෙම රියැක්ට් කරනවා. මේ ප්‍රතිචාර දක්වන අනිත් එකට ප්‍රතිචාර දක්වන අනිත් කෙනාට ප්‍රතිචාර දක්වනවා. අපි මේක දිහා වොච් කරන්නේ. එහෙම වෙන්නේ මේක අපේ ඇවිල්ලා වොච් එක අඩුයි. දැන් අපි හාමුදුරු කෙනෙක් ඉන්නවා මම දන්නවා. ඒ හාමුදුරුවන්ට හරි ගුණවන්තයි. හරි සිල්වන්තයි. සිල්වන්තයි, ගුණවන්තයි, ගුණයට කැමති, අයුක්තිය තියනව නේද? පෙන්වන්න බෑනේ. අසාධාරණ තියනවනේ.
කොහොමවත්ම අල්ලන්නේ. අයුක්තිය අසාධාරණ මොකක්වත් අල්ලන්නේ. නොමනා වැඩ තියෙනව නේද? අල්ලන්නේම නැහැ. නොමනා වැඩවලට අයුක්තියට අසාධාරණයට අකුසලයට කිසි දෙයකට යහඳු කැමතිම නැහැ. ඒ කියන්නේ අන්තිම සීරෝ ඉවසීම. ඉවසීමක් ඇත්තෙම නැහැ. හරි ගුණවන්තයි. ඉවසීමක් ඇත්තෙම නැහැ. හරි ගුණවන්තයි. ඉතින් ඔය ටික ඔක්කොම තියෙනවා නම් මල දෙයක්ද ඉවසන්න තියෙන්නේ. ඔක්කොම ටික ඕඩර් එකකට තියෙනවා නම් මහත්තයා. හැම එකක්ම පර්ෆෙක්ට් විදිහට තියෙනවා නම් හරියට දාඩිය දානකොට කූල් එයා එක එනවනම් නේද? ඊට පස්සේ නිකන් සීතල වෙනකොට නිකන් උණුහුම් ටිකක් පොඩ්ඩක් එයා එනවනම් ඔක්කොම ටික පර්ෆෙක්ට් විදිහට තියෙනවා නම් අපිට අහවල් දෙයකටද මේ හිතක් දිහා බලන්න දෙයක් තියෙනවද වොච් එක කියලා ඔක්කොම ටික තියෙද්දි ඉතින් ඔන්ලයින් එක තමයි තියෙන්නේ. වීර්ය කරන්න අවශ්‍ය නැහැනේ. ඒක නිසා ඉවසීම කියන එක තියෙන්න ඕනේ කොයි හරියද? අපේ හිත රියැක්ට් කරන්න ඕනේ කොතනද බලන්න ඕනේ හිත. හිත බලන්න ඕනේ වෙන්නේ අපිට ගැළපෙන්නේ නැති දෙයක් එනකොට ඒකට අපේ හිත කොහොමද ඒකට ප්‍රතිචාර දක්වන්නේ? හොඳ විදිහට පිළිගන්නවද ඥානවන්ත විදිහට පිළිගන්නවද කියා ගන්න බැරුව දට්ටි කහපාගෙන hina වුණා වගේ මූණ පෙන්නනවද? එහෙමත් තියෙනවා. දැන් මේ සමහර අය දට්ටික පූට්ටු කරගෙන ඉන්නවා. දාට් ටිකක් පේනවා. ඒක අනිත් පැත්තට කරකවන හිනාවක් වගේ. ඉතින් ඔය වගේ ස්වභාවයක් තියෙනවා. හැම වෙලෙම අපි ප්‍රතිචාර දක්වන විදිය බලන්න ඕනේ. කතා කරනකොට ඊළඟට චිත්ත සංකිලේසා සත්තා සංකිලිස්සanti. හිත කෙලසුනාම සත්‍යෝ කෙලසෙනවා. ඉතින් සමහරලාට තරහා ගියන් පස්සේ කියනවා ඉතින් මෙහෙමයි මට අයුක්තිය වෙන්නන්න බෑ අසාධාරණ වෙන්නයි. ඉතින් තරහා ගන්න එකම අයුක්තියක්. තරහා ගන්න එකම අසාධාරණයි. නේද? ඉතින් ඔය වගේ මේ හිත පිළිබඳව හොඳට බලාගෙන ඉන්නකොට අපේ හිත ප්‍රතිචාර දක්වන විදිහ හොඳට බලා ගන්න දැනගන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි මේ මේකුත් තියෙනවා. මෙන්න මේකත් කියන්න ඕනේ. අපි හැම වෙලෙම හිත බල ඉන්න හින්දා මේ එහෙම දැනගත්තන් පස්සේ සමහර අය මොකද කරන්නේ? නොමනා දේවල් ගොඩාක් කරනවා. හේතුව ඉතින් අපි ඉතින් හිත වොච් කර ඉන්න එකනේ. අපි අපේ හිත දිහා බල ඉතින් අපි පාඩුවේ ඉන්න හින්දා ඉතින් කවුරුවත් ඉතින් අනිත් අය ඒවා ගණන් ගන්න ඒගොල්ලන්ට ඕන දේ ඔහොම කරගෙන යනවා. ඉතින් අපි ඉවසීම දරාගෙන ඉන්න ඕනේ. එහෙම අවස්ථාවක් තියෙන. ඒ වගේ අවස්ථාවලදී කියන්න ඕනේ. අර මොකද්ද එක්කෙනෙක්ගේ අර වයිෆ් චින්තකයාගේ වයිෆ් ගැහුවනේ වතුර බාල්දියක් කුණු වතුරයක ගැහුවනේ සොක්‍රටිස්ගේ නෝනා දන්නව නේද? කංග නෝනා දන්නවද සොක්‍රටිස්ගේ දන්නේ මේ සොක්‍රටිස්ගේ නෝනාට තරහා ගිහිල්ලා ගැහුවනේ වතුර එකක්. අන්න ඒ වගේ. කියන්නේ ඉවසාගෙන ඉන්න කොටත් කුණු වතුර හම්බ වෙනවා. හැබැයි එතනදිත් එයාගේ ඉවසීම වගේ චින්තනය එතෙන්ටත් දැම්මනේ චින්තනය. ඒ චින්තනයේ දැම්ම කියලා කියන්නේ එයා හිතුවා එයා කිව්වේ මොකද්ද? ගොරවනකොට දන්නවා වැස්ස එනවායි කියලා. ඉස්සෙල්ලා එයා බැන හිටියා. චිත්ත සංකිලේසා භික්ඛවේ සත්තා සංකිලිස්සanti. චිත්ත වෝදානා සත්තා විසුද්ධಂತಿ. තව කතාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක හොඳට අහගන්න. හැම වෙලෙම හිත පිළිබඳ ප්‍රතිචාර දක්වන විදිය හොඳට බලන්න. හිත බලන්න. මේ ප්‍රතිචාර දක්වන විදිය හොඳට හිත බලන ආකාරي වර්තමානයේ හොඳට ට්‍රේන් කරපු ස්වාමීන් වහන්සේ නමක් තමයි මගේ දැනුවත් හැටියට මගේ රේන්ජ් එකේ මට තේරෙන හැටියට අජන්චා ස්වාමීන් වහන්සේ. අජන්චා ස්වාමීන් වහන්සේ හොඳට අනිත් කෙනෙකුට මේ අනිත් දෙයකට ප්‍රතිචාර දක්වන විදිය බලලා තියෙනවා. ඒ ගුරු ගෝලයන්ටත් උගන්ලා තියෙනවා. ඒ කියන්නේ සැපවත් ජීවිතයක් හොඳ ජීවිතයක් ගත කරන්න නම් ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න ඕක තේරුම් ගන්න ඕනේ.
උන්වහන්සේ දේශනා කරන නාහං භික්කවේ අඤ්ඤං ඒක නිකායම්පි සමනුපස්සාමි. එවං චිත්තං යදිදම් භික්කවේ තිරච්ඡානගතාපාන. මහණෙනි මම මේ සත්වයන් අතර සත්ව කොට්ඨාසයන් අතර කිසිම සත්ව කොට්ඨාසයක් දකින්නේ නැල්ලු. එවං චිත්තං යදිදම් භික්කවේ තිරච්ඡානගතාපාන. තිරසංගත සත්‍යොත් චිත්තේනේව චිත්තිතා. තේහිපිකෝ භික්කවේ තිරච්ඡානගතේහි පානේ චිත්තඤ්ඤේ චිත්තතරං. එතකොට තිරසංගත සත්වයන් අතර ගත්තයන් පස්සේ ඒගොල්ලන්ගේ විවිධත්වය බලනලත් හිතම තමයි ප්‍රධාන වෙලා තියෙන්නේ. තස්මාති භික්කවේ භික්ඛුනා අභික්ඛනං සකං චිත්තං පත්‍යවික්කිතබ්බං. දැන් ඒකට හේතුව ඔය සත්වයෝ ඉන්නවනේ තිරසංගත සත්වයෝ. ඒ තිරසංගත සත්වයන්ගේ විවිධත්වය හැදින්නත් හේතුව මොකද්ද? හිතම තමයි. ක්‍රූරත්වය, වෛරය, ක්‍රෝධය පිරිච්ච සත්වය ඔක්කොම පොළොංගු, නායි, ඊට පස්සේ රැටල් ස්නේක්, බ්ලැක් ස්නේක්ස් ඔය ඔක්කොම වෙලා උපදින්නේ කොහෙද යන්නේ ගිහිල්ලා ඔය තිරිසන් ලෝකේ සැරතැන්වල උපදින්නේ. ඒ සත්වයෝ හැම වෙලෙම කුසගින්නේ දැවෙනවා කියනවනේ. ඊට පස්සේ මීයෝ වෙලා, මෝ වෙලා, හාව වෙලා, හරකුන් වෙලා ඔය ණය එහෙම අරගෙන දෙන්නේ නැතුව මල්ලි නංගි අක්කේ මට ඩොලර් 100ක් දෙන්න පුළුවන් මම පස්සේ දෙන්නම් කියලා අරගෙන මේ පස්සේ කාලේ නිදි ඉන්නවනේ. ඒක අමතක වෙන්න හරලා යනවා. ආන්න එහෙම නිදි හිටපු අය ඔය හරක් වෙලා, එළුව වෙලා, කුකුල්ලු වෙලා, කිකිලි වෙලා උපදිනවා. ඉතින් කුකුළු වෙලා ඉපදුනොත් එහෙම බිත්තර දාලා හරි මසෙන් හරි ගෙවන්න ඕනේ. ඊට පස්සේ එළුවෙක් වුණොත් එහෙම කිරි දීලා හරි පැටව ලබා දීලා හරි මස් වලින් හරි ගෙවන්න ඕනේ. හරක් නම් කිරි දීලා හරි ඊට පස්සේ බඩු ඇදලා හරි ගෙවන්න ඕනේ. සත්වයන්ගේ විවිධත්වය විදියටයි. ඒක හිතෙන්නේ මොකද? ආයේ කවුරුවත් මේ එළහරක් ටිකක් මැව්වා, කුකුළු ටිකක් මැව්වා, එළුව ටිකක් මැව්වා කියන එක නෙමෙයි. හිතින් තමයි ඒ தത്വයට සත්වෝ විවිධත්ව ජලජ හෝ තලජ සත්වෝ. ඒක නිසා මේ හිත හොඳට මෙනෙහි කරන්න කියලා කියනවා. චිත්තේනේව චිත්තිතා. සේයතාපි භික්කවේ රජකෝවා චිත්තකාරකෝවා සති රජනාය ලාඛාය හද්ද. දැන් ඔය බතික් කරන කට්ටිය ඉන්නවනේ. මේ රෙදි වලට හොඳට ඩයි අල්ලවන ඔය මල්, ඊට පස්සේ මොනරු, ඊට පස්සේ තව තියෙනවා කුරුල්ලෝ, පුංචි මල්, ආර්ට් වර්ක්ස් එහෙම වදන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලෝ හොඳට ඒ රෙදි අරගෙන ක්‍රමයක් තිබෙනවා. ඒ ක්‍රමයට හරියට ඒ තැනට මලක්, ආර්ට් වර්ක් එකක්, ගහක්, අත්තක්, පැලයක්, කුරුල්ලෙක්, ඊට පස්සේ හොඳ රැල්ලක් මොකක් හරි එකක් ආර්ට් එකක් වැදෙන හැටියට ඒක හදනවානේ. නිල් පාටින් හරි, කොළ පාටින් හරි, මොහොකින් හරි. ඒ අන්න ඒ වගේ පළකේවා බිත්තියාවා පළකේවා දුස්සපට්ඨේවා ඉත්ති රූපංවා පුරිස රූපංවා අබිනිමිනේ. හරිනේ ලස්සනට හොඳ බිත්ති එක හරි රෙද් එක හරි ලස්සනට මේ චිත්‍ර අඳිනවා. චිත්‍රයක් නිර්මාණය කරනවා. අබිනිමිනේ සබ්බංග පච්චංග හොඳට අංග පසංග තියලා අඳිනවා. ඒවම කෝබික අසුතවා පුතුජනෝ රූපඤ්ඤේව අබිනිබ්බත්තෙන්තෝ අබිනිබ්බත්තේති. උපදවනවා නම් උපදවන්නේ රූපයක්මයි, වේදනාවක්මයි, ඒ වගේම සංඥා සංඛාර විඥාන. දැන් අපි කොහේ හරි ගිහිල්ලා මේ හිතලා බලන්න එකක් අතහරින්නේ තව එකක් ඒ වගේම එකක් ඇප්ලිකේෂන් දාලා. දැන් මේ වයසක අම්මලා ඉන්නවනේ. වයසක අම්මලා ඊට පස්සේ වයසක සීයලා. ඉතින් මේගොල්ලෝ ශරීර වලට කැමති නැහැ. වයසට යනකොට අපිටත් ඒක වෙයි. විජේවර්ධන මහත්තයාටත් ඔක වෙනවා. මේ දැනටම වෙලායි කියලා කියනවා. ඒකේ තියෙන්නේ මෙහෙමයි. අපිට තේරෙනවනේ බොරු නැතුව අපි කණ්ණාඩිය ගාවට ගියාන් පස්සේ වැඩේ අහු වෙනවනේ.
නේද? කොණ්ඩේ දිහා බැලුවන් පස්සේ, රවුල දිහා බැලුවන් පස්සේ, නහය කන දැන බැලුවන් පස්සේ ඒක ගිහිල්ලා අපි පරණ තරුණ කාලේ ගහපු අර මගුල් ෆොටෝ ටික, ළමයි එක ගහපු ෆොටෝ ටික ගිහිල්ලා ඒක අරගෙන ගිහිල්ලා කණ්ණාඩියේ ගාලා දැනට තියෙන රූපයයි අරකයි බැලුවන් පස්සේ මේ කවුද කියලා නිකන් අමුතු චින්තනයක් පහළ වෙනවා. එතකොට අපරාධ මේ මොකද්ද උනේ කියලා එහෙම අපිට මේ රූපය කෙරෙහි එපා වීමක් එහෙම ඇති වෙනවා. එතකොට අපි මේක අපි කියනවා මෙහෙමයි. ඉතින් මේ කාටවත් කරදරයක් නැතුව කාටවත් කරදරයක් බරක් වෙන්නේ නැතුව ඉක්මනටම මැරෙනවා නම් හොඳයි කියලා හිතකුත් පහල කර ගන්නවා. එහෙම එක්කුත් කාටවත් කරදරයක් නැතුව එතකොට දන්නවා මේක කාටවත් කරදරයක් තමයි කියලා. ඊළඟට එහෙමත් හිතලා හැබැයි ජීවිතේ නැති කරගන්නෙත් නැහැ. එහෙමත් නැහැ. හැබැයි මේක අතහැරලා දාලා අපි සම්පූර්ණම රූපය නැති වේදනාව නැති තැනකට යන්න කියලා එහෙම හිතාගන්නෙත් නැහැ නිවනට. අපි මෙතනින් අහක් කරපු ගමන්ම තව වෙන පැත්තක හොඳ රූප තියෙන්නේ. ඒ වගේ තැනකට යනවා නම් හොඳයි කියලා හිතනවා. හොඳ වේදනා තියෙන්නේ. හොඳ මල්ගස් තියෙන්නේ. අන්න ඒ වගේ තැන. එතකොට හැම වෙලාවෙම රූපං ඒව අමිනිබ්බන්තෙන්තෝ අබිනිබ්බත්තේද. රූපයක්ම මේක අතහැරලා දාලා තව තැනකට එල්ලෙනවා නම් එල්ලෙන්නේ රූපේකමයි. එල්ලෙන්නේත් වේදනාවකමයි. ඉල්ලන්නෙත් වේදනාවක්මයි. දිව්‍ය ලෝකෙ ගියත් එහෙත් එහෙමයි. ඒ රූපම තමයි. තියෙන්නේ ඕලාරිකයි සියුම් ස්වභාවය. ඔය විදිහට මේ ස්කන්ධ පංචකේම තමයි ඉල්ලන්නේ. ඇයි හුරුත් ඒකනේ. හැන්ඩල් කරලා අපිට පුරුදු තියන්නෙත් ඒකනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ගහන මහණෙනි. මොකද්ද හිතන්නේ? තංකින් මඤ්ඤේත භික්කවේ. රූපං නිච්ඡං අනිච්ඡං. රූපේ නිට්ටයයිද අනිත්‍යයිද කියලා කියනවා. භික්ෂුන් වහන්සේලාගේ ඔය සාමාන්‍යයෙන් සර්ෆස් නොලෙජ් එකෙන් කියනවා ස්වාමීනි අනිච්චං. ඒක රූපය නිට්ටය නෑ අනිත්‍යයි. වේදනාව කොහොමද? නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීනි. සංඥා සංකාර අනිත්‍යද නිට්ටයද? අනිත්‍යයි. විඥානේ නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් මේ ප්‍රශ්න ටික අහලා ඒ භික්ෂුන් වහන්සේලාට ඒ විදිහට උත්තර දෙන්න හදනකොට මේ භික්ෂුන් වහන්සේලාට ඒ වෙනකොට යම්කිසි සුතමේ දැනුමක් තියෙනවනේ. එතකොටනේ කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහන ප්‍රශ්න ඉදිරිපිට ඒ භික්ෂුන් වහන්සේලාගේ අවධානය හොඳට කාගෙන බැසගෙන ගිලාගෙන යනවා. හැබෑවටම අනිත්‍යයි කියලා. ඇත්තටම අනිත්‍යයි කියලා. දැන් අපිට වෙලා තියෙන්නේ අපි බණ කියනවා, බණ දේශනා කරනවා, බණ අහනවා. සමහර තැනකදී උඩ මතු පිට යම්කිසි ප්‍රමාණයකට තේරිලා වැටිලා ඇවිල්ලා එක තැනකදී එතනින් එහාට යන්නේ. එතනින් එහාට ගැඹුරු අන්තයකට යන්නේ. ඒ කියන්නේ එතනින් කඩාගෙන යන්න තරම් මැචුරිටි එකක් අපිට ඉන්ද්‍රිය ධර්මයන්ගේ මැචුරිටි එක ටිකක් අඩුයි. එතනින් එහාට යන්නේ නැහැ. හැබැයි යන්නේ නැහැ කියලා නිකන් ඉන්නත් හොඳ නැහැ. මේ විමුක්ති පරිපාචනයේ ධර්ම කීයක් තියෙනවද? 5ක් තියෙනවා. විමුක්ති පරිපාචනයේ විමුක්තියටපත් වෙන්න මෝරවා ගත යුතු. ඒ වගේම ග්‍රෝ කරන්න ඕනේ. ඒකල් මැචුර් කරන්න ඕන ධර්මතා කීයක් තියෙනවද? 5ක් තියෙනවා. මොකද්ද? ධර්මයට සද්ධාව අඩුයි. තව වඩන්න ඕන. කුසල වීර්යය අඩුයි. තව වඩන්න ඕන. සමාධිය අඩුයි. සතිය අඩුයි. තව වඩන්න. ප්‍රඥාව අඩුයි. තව වඩන්න ඕන. ඒක නිසා දැන් මේ කියන කාරණා ටික හොඳට තව වැඩෙන්න ඕන. ඒ ප්‍රඥා වැඩිවීමක් තමයි මේ වෙලාවේදී කරන්නේ. චරණ චිත්‍රයේ උදව්වෙන් බුදුරජාණන් වහන්සේ ওই විදිහට දේශනා කරා. ඒක නිසා හොඳට හිතන්න හැම වෙලෙම ගෙදර එනකොට ගමනක් යනකොට අපේ හිත ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා. අපේ හිත මොහොකට හරි ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියලා. මේ අපි හරියට බොරු විශ්වාස කරනවා.
ඇත්ත බොරු හැටියට බොරු ඇත්ත හැටියට ගන්නවා. ඒ ප්‍රවෘත්ති එහෙම බලනකොට ඕක හරියට තියෙනවා. යම්කිසි වාක්‍ය කැලලක් කියපු ගාම ක්ලිප් එකක් බලපුවාම සමහර අය මම දැකලා තියෙනවා දත් ටික පූට්ටු වෙනවා. කොහේ හරි එක්කෙනෙක් අර ක්ලිප් එකක් දාගන්න රයිට් එකක් ගහගන්න කරපු එකක් බලලා මේ තරහ ඇති කරගන්න. බලන්න ඒක දිහා බැලුවා නම් හිත මේ රූපය මම මගේ කරගෙන ඉන්නේ. හැම වෙලාවෙම මම රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඒකේ පාර්ට් එකක් වෙනවා. මේ අපි හිතමු දැන් මට අපි වික්ෂුන් වහන්සේලානේ. ඒක නිසා මට ඇත්තටම ක්‍රිකට් ගැන මේ මට දැනුමක් නැහැ. මම දැකලා තියෙනවා මේ ක්‍රිකට් ගහන කට්ටිය සුදු පාට එකක් අඳිනවායි කියලා ග්‍රවුන්ඩ් එකේ දුවන්න ඕන කියලා දන්නවා. ග්‍රවුන්ඩ් එක දෙල්ලම් කරනවා කියලා දන්නවා. අර බිලිපිත් නෑ බිලිපිත්තක් නෙවෙයි බැට් එකක්. ඒකෙන් බෝල් එක ගහනවා කියලා ඒ දන්නවා. ඒ වැරෙන්න ওই ලකුණු සම්බන්ධයෙන් එහෙම මගේ දැනුම නැහැ. හැබැයි මේ සමහර අයට ඕක නිකන් අබින් වගේ එකක් වෙලා තියෙනවා. කවුරුවත් බෝලයකට ගහලා දුවලා සල්ලි ටිකක් හොයාගන්නවා. මෙයා ඒක දිහා ටීවී එකකින් බලාගෙන ඉඳලා බඩගින්නේ තරහ ඇති කරගන්නවා. මේ ගහන්න දිනුනානේ අතෙන්. දැන් බලන්න ඒ කියන්නේ අරකට ගහන්න දිනුනානේ ගැව්වේ නෑනේ. ඈ නිකන් මායිද කවුරු හරි පගාවක් දීලා. ඒක තමයි මිස් කරේ. එහෙම කියනවා. අර ගහන්න දිවිච්ච මොකද්ද 5 10 4ද කියන දිනවනේ. අර 6 ගහන්න නේද 6 නෙවෙයි 18ට යන්න ගහන්න දිවිච්ච එක නෙවෙයි අතහැරලා දැම්මේ 6 3ක් නේද? 18නේ. ඒ විදිහට අර හිතනවා. අර විදිහට හිතනවා. අර හිත දිහා බැලුවම පස්සේ අර බලන්න අර පින්තූර ප්‍රතිචාර දක්වන විදිහ මගේ කරගන්නවා. ඒක මගේ කරගන්නවා. ඒකේ මම පාර්ට් එකක් කරගන්නවා. ඒකට මම මේ කියන්නේ සංකල්පනාත්මකව මම ඒකේ කොටසක් වෙලා ඒකේ පාර්ට් එකක් කරගන්නවා. ඉතින් ඇත්තටම ගිහිල්ලා බැලුවම පස්සේ ඒක දවසක් මම මේ පොඩි ක්ලිප් එකක් බැලුවා මේ ගම් වතුර ගන්නවා. ගොඩ ඉන්න මිනිස්සු ගඟේ ගහගෙන යන එක්කෙනෙකුට පීනන්න කියලා දෙනවා. ඒ කියන්නේ ගඟක් ගලලා ඒ කියන්නේ එයා හොඳට හිම හිතලා බලන්න ගඟේ වතුරේ ගහගෙන යන එක්කෙනාට ගොඩ පේන්නේ නැහැ. එයා කට ගාවට වතුර පිරලා ඒකේ යට යනවා උඩට එනවා. ඒ අතරතුර උඩින් අය කියන මෙහෙට එන්න අතන කොටයක් තියෙනවා මෙතන කොටයක් තියෙනවා කියලා කෑ ගහනවා මේ හතර පහ දෙනා අර යට බේරෙන්න. හිතන්න බලන්න ඒකේ ඇහිද කියලා යාට. ඇහිද කියලා දැන් එක මිනිස්සෙක් මරණයත් එක්ක සටන් වදිනකොට 4 දෙනෙක් කහ ගහනකොට එක වොයිස් එකට කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්නට කල්පනාවක් තියෙයිද යාට. ගොඩ ඉඳලා එයාට ගොඩට පීනන්න කෑ ගහලා අඬ ගහලා උපදෙස් දෙන කට්ටිය ඉන්නවා. එහෙම යාදිත් වෙනවා. ඒක නිසා හැම වෙලාවෙම හොඳට ප්‍රතිචාර දක්වන්න අපේ හිත ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? නිතරම හිත දිහා බලන්න. හිත දිහා බලන්න. මගේ හිත මට පිහිටෙනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ හිත දිහා බලන එක දේශනා කළ මහණෙනි යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ අගුණ කියනවනේ බුදුරජාණන් වහන්සේට දොස් කියනවා බනිනවා මේ දැන් අද කාලේ ගත්තොත් එහෙම ඔය එක එක රූප හදනවා සෙරෙප්පු වලට දානවා ඇඳුම් වලට දානවා ඔහොම කරනවනේ. ඉතින් ඉවසාගෙන ඉතින් ඒ යම් කිසි දෙයක් ඥානවන්තව කරාට කමක් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ මාත්‍රයෙන්වත් මහණෙනි තමන්ගේ හිතේ ද්වේෂයක් ඇති කරගන්න එපා. හේතුව ඒක දිහා බලන්න. හේතුව ඒකේ හානිය තමන්ටයි කියලා. ඒ තරමටම ඒ ද්වේෂයේ තිබෙන භයානකත්වය ඒ දේශයේ තියෙන හානිය තමන්ටයි කියලා බුදුරජාණන් වහන්සේ හිත දිහා බලන්න දේශනා කරනවා. ඔන්න ඔය විදිහට තමයි ඔය මේ ගද්දූල පද්‍යයා එහෙම නැත්නම් ඔය ගද්දූල පද්‍ය කියලා කියන්නේ මොකද්ද? කනුවට බැඳලා ඉන්න බල්ලා. ඒකේ උපමාව අරගෙන
බුදුරජාණන් වහන්සේ ඔය දේශනාව කරේ. හැම වෙලෙම අපි හිත දිහා බලන්න හිත ප්‍රතිචාර දක්වන විදිහ. ඔය චිත්‍රයට අනුව හරිය වටිනවා. හිත පිරිසුදු කරගත්තම අපිට පිරිසුදු වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේ නිකං 아무තු බලාපොරොත්තු තියාගන්න ඕනේ නැහැ. මෙයා මේ විදිහට ඉඳි මෙයා මට සලකයි. එහෙම වුණාන් පස්සේ හිත ඒකේ ඇලෙනවා. හිත ඒකේ ඇලෙනවා. දැන් අපිට සැලියුට් එකක් ගැහුවොත් 10 දවසක්. අපි ඊට පස්සේ 11 වෙනි දවසේ ඉඳලා ඒක බලාපොරොත්තු වෙනවා. ඒ මිනිස්සයා 12 වෙනි දවසේ සැලියුට් එක ගැහුවේ නැත්නම් එහෙම අපිට මේ ඇයි එහෙම කරේ නැත්තේ කියලා අපිට නිකන් අහදුවක් ඇති වෙනවා. ඉතින් මේ ඒකට ඇලිච්ච එකනේ තියෙන්නේ. හොඳයි. එහෙනම් හැම දිනාටම ධර්මාභෝධය, නිර්වාණාභෝධය සිද්ධ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. දැන් ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් ලියාගත් ඒවා අහන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අහලා තියෙනවා මේ බුදුහාමුදුරන් කාලේ එක ආර්ය පුද්ගලයන් මැරෙන මංචකයේදී ගොඩක් වේදනා විඳිනකොට ඒක වේදනාව තමන් කරගත් නිසානේ දැන් කීයෙන් ඉඳනවා වගේ දේවල් ඇවිල්ලා මතකනේ කවුද අනිත් ස්වාමීන් වහන්සේලා සික්කිනා මරණ පම්පකේදී මොකද ඒ උන්වහන්සේලා මේ ආර්ය පුද්ගලයන් කියනවා. මොකද වේදනාව දරා ගන්න බැරුව ඉඳලා තියෙනවා කියලා. ඒක මේ වේදනාව තමන්ගේ කරගත්ත හින්දා නේද එහෙම දරා ගන්න බැරි වෙන්නේ. ඔව්. ඒතරදී ආර්ය පුද්ගලයන්ටත් එතකොට ඒ සමහර වේදනාව දැඩි විදියට එනවා. දැඩි විදියට එනවා මේ හැබැයි වේදනාව දරා ගන්නට අමාරුයි. වේදනාවේ හැඩවැඩ කියන්න පුළුවන්. අනාථපිණ්ඩික සිතුමක් කිව්වනේ වේදනාවේ හැඩවැඩ. තවත් සවත් ස්වාමීන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ ළඟට ගියාම එහෙම කියලා මම අහලා තියෙනවා ආර්ය පුද්ගලයෝ වේදනාව දරා ගන්න බැරුව ඉවසලා තියෙන නමුත් බණ කිව්වම කවුරුහරි තවත් සාරිපුත්ත හරි මොග්ගලන් හරි ස්වාමීන් වහන්සේලා කියලා බණ කිව්වම තමයිලු ඒගොල්ලෝ හිටපු තත්ත්වය වේදනාවෙන් පෙරිපෙරි ඉන්නකොට ඒ බණ ඇහුවයි පස්සේ තමයිලු මේ වේදනාව දරාගත්තේ කියලා. එහෙම තියෙන අවස්ථා තියෙනවා. එහෙම අවස්ථා තියෙනවා. ඒ කියන්නේ කෙනෙක්ගේ උදව්වෙන් උපකාරයෙන් බුදුරජාණන් වහන්සේත් එවැනි අවස්ථාවලදී පුත්‍ජන භික්ෂුන් වහන්සේලාට උදව් කළා තියෙනවා. ආර්ය ශ්‍රාවකයන්ට උදව් උපකාර කළා තියෙනවා. ඉතින් එහෙම ඇහුවාන් පස්සේ එයාට මානසිකාර්ය අවදි කර ගන්න පුළුවන්. ඔව් මොකක්ද තව මොනක් තියෙන්නේ? ගීතනෝන ප්‍රශ්න හිතන විදිය ආකාර හතරක් අපිට කියලා දුන්නානේ. රූපය ආත්මය විකෘත කරනවා, ආත්මය රූපය තියෙනවා. එහෙම කියලා හතරක්. මේවට තියෙන්නේ පියවරවල් තුනද? ආද කියපු එකට. මේක මගේ කියලා ගන්න හැටි. මේක ඇවිල්ලා මේකට කියන්නේ මේක අර 20 ආකාර පොඩ්ඩක් ඔක්කොටම හතර ඒ එක විදියකට. ඔව් මේකේ තියෙන්නේ රූපය තමයි මම කියලා ගන්නෙ මොකද්ද? මෙන්න මේ ditthිචෛතසිකය. මේ ditthිචෛතසිකේ මුල් වෙලා හිතන රූපේ තමයි මම. රූපේ තමයි මම. රූපේ තමයි මම කියලා. ඊට පස්සේ කක් තියෙනවා රූපේ තමයි මම මේ එකක් පිළිගන්න. මේකට කියන තණ්හාව කියලා. ඔව්. මගේ කියලා ගන්නෙ මොකද්ද? ඔව්. තණ්හාව. මගේ කියලා ගත්තොත් තණ්හාව මේකට තියෙන මම අහං කියලා ගත්තොත් මේ මම ලියපුව හරිය වෙනස්. මම අර මේ පින්වතුන්ට ගැළපෙන්න ලිව්වේ මෙන්න මෙතෙන් යන්නේ දිට්ඨිය. මෙතෙන් යන්නේ මානෙ.
ඔය විදිහට තණ්හාවෙන් දෘෂ්ටි මාන්නේ ගන්න විදිහ තමයි දැන් මම සුපීරියර් කෙනෙක් හැටියට ගන්නවා. මාන්නෙන් ගන්නවා. මගේ ආත්මය කියලා ගන්නවා. දෘෂ්ටියෙන් ගන්නවා. ආත්මය තමයි මගේ කියලා ගන්නකොට මේ තණ්හාවෙන් ගන්නවා. ওই විදිහට තමයි මේ රූපය ගැන තණ්හාවෙන් හිතන විදිය, දෘෂ්ටියෙන් හිතන විදිය, මාන්නෙන් සලකා ගන්න විදිය තියෙනවා. රූපේ තමන්ගේ මේ විදිහට සලකා 100%ම සලකන්නේ නැත්තේ රහතන් වහන්සේලාට එක තත්ත්වවල ඉන්න ස්වාමීන් වහන්සේලාට එක් කරා පිළිමකට තමයි තමන්ගේ නොවන විදිහට සැලකින්නේ. ඒතර බණ භාවනා කරන කට්ටියට එක්තරා ප්‍රමාණයකට රූපය පෙරෙහි පිළිබඳව තියෙන ආත්ම දෘෂ්ටිය අඩු වෙනව මිසක් මේ හරියද? ඒකනේ ඉතින් අපි භාවනා කරන්නේ ඒකනේ ප්‍රතිඵලය. එහෙම තියෙන අපි මානසිකාර්ය දැන් ඕකනේ කිව්වේ අපි සුතවත් අරිය ශ්‍රාවකයා බුදුරජාන් වහන්සේගේ දේශනාව අහන හිතන ඒ විදිහට සලකනා වූ ආර්ය ශ්‍රාවකයා කවදාකවත් රූපය ආත්මය කියලා හිතන්නේ නැහනේ. නේද? රූපය ආත්මය කියලා හිතන්නේ ආත්මයට බාරගන්නේ නැහැ. ඉතින් අනුසේ වශයෙන් ඒ ක්ලේශය තිබුණත් මතු පිටින් හරි එහෙම හිතලා අයින් කරන ගතියක් තියෙනවා. ඒක තව විදර්ශනා භාවනාව කරගෙන යනකොට තව ඊට වඩා ටිකක් ඉහළ තලයට යනවා. ඒක තව ආර්ය තත්ත්වයටපත් වෙනාන් පස්සේ තව ටිකක් වැඩියෙන් හිතනවා. රහත් වෙනාන් පස්සේ කම්ප්ලීෂන් එකක් තියෙනවා. ඒක හරි. මොකද්ද තව එකක් මේ අහන්න කියන්නේ ප්‍රඥා? සංසාර චක්‍රයේ අර කියන්නේ මොකක්ද? සංසාර චක්‍රයේ අර. සංසාර චක්‍රයේ අර කියලා කියන්නේ නෑ. සංසාර චක්‍රයේ අර අපි අර කියන ඒවා අයින් කළා දාන්න. ඒක ඔය තිබ්බාට පස්සේ ඕවා මේ ප්‍රශ්න වෙන්නේ. මේක තමයි සංසාර චක්‍රය. දැන් මේක කැරකිනවනේ. දැන් කැරකිනවා. හරිද? මේ බයිසිකල් වල තියෙන මෙහෙම එකක්. බයිසිකල් වල තියෙන මෙන්න මේ හරියේ හබ් එක කියලා එකක් තියෙනවා. හැබැයි කැරකින්නේ හබ් එකයි. මේක නෙවෙයි. මේ කැරකින්නේ මෙතන තමයි වැඩ සෙට් එක තියෙන්නේ. ඒකට තමයි අර මේ මොකද චේන් එකේ එහෙම සෙට්ලා තියෙන්නේ. කැරකින්නේ මහත්තයා හබ් එකේ. ජගත් මහත්තයා බයිසිකල් පැද්දනේ. පැද්දනේ. එදා මම බලාගෙන ඉන්න තාලෙ පේනවා බයිසිකලයක්. එතකොට මේක මහත්තයා අපිට පාරට සම්බන්ධ වෙන්නේ මේක නෙවෙයි. මේකයි. ඒක නිසා මේක කරකවන්න නම් මහත්තයා මේක කැරකේ මේකේ තිබෙන කැරකෙල්ල මේකට ගන්න නම් මෙන්න මේවා අවශ්‍යයි. ෆෝක්ස්. මෙන්න මේවා තමයි මහත්තයා අර කියලා කියන්නේ. තේරුණාද? ඒක නිසා දැන් මේක අර කඩලා දානව නේද? මේක කැරකෙන්නේ නැහැ මහත්තයා. අන්නේ. හොඳ නෑ මේ හිතන්නේ. අරේ කියලා මේ මැත්ස් ගන්න ගණන් අරේ කියන්නේ ඕක තමයි. මම බැලුවා කවුමක් තියන කවුමේ කොහරි කැලලක් කරනකොට පස්සේ කවුම දෙකට යන නිසා මම කියන්නේ දැන් මේක හරි ඒක එක්ස්ප්ලනේෂන් හරි. ෆෝක්ස්. දුකයි සැපයි සෝමනස්සයි දෝමනස්සයි. දුකයි සැපයි සෝමනස්සයි දෝමනස්සයි. ඒකත් බලමු.
සාමාන්‍ය ජෙනරලි දුක සැප කියනවා. ඉතින් වේදනාවට සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා වේදනාව. ඒකේ මෙහෙම එකක් තියෙනවා. මේක මේ සුඛ කියලා දැම්මේ පාලියෙන් ආ. මේක තමයි සැප ආ. ඒක හිතා ගන්න පුළුවන් නේද? මේ දැන් මිනිස්සෙක් ගත්තොත් එහෙම දැන් මේ ඇඟ තියෙනවනේ. ඇඟෙන් විඳිලි තියෙනවනේ. සැප වේදනාව, දුක වේදනාව ඇඟෙන්. සැප වේදනාවත් ඇඟෙන්. එතකොට මෙයා මේ ඇඟෙන් මොකක් හරි හුලඟක් හරි විඳින එකක්, උණුසුමක් හරි මොකක් හරි එහෙම විඳින ඒවා ඒ දෙකම ඇඟෙන් ගන්න ඒවා දුක සැප, කැපුම්, රිදුම්, සැප ඒවා. අනිත් එක නිකන් මේ එහෙම නැතුව ඇඳට වෙලා ඉතින් ඔහේ නිදාගෙන මෙයා මොකද්ද දානවා මෙහෙ මොකක් ඔපරේට් නැත් කර මොකද්ද අපි කියමු ඒකට මහත්තයා මොකද්ද කියන්නේ ඒක. දාමු අපි මෙහෙම මනෝ ගන්නවා කියලා. ඔන්න එතකොට ඒකෙදි ඇදින්නේ මොකද්ද? එයාට රීල් එකක් එයා කරකවනවා. එතකොට ඇති වෙන්නේ සෝමනස්ස. මේ සෝමනස් කියන මේ මනසය බලන්න මේක. මේ මනස සෝමනස් ගතිය. ඊට පස්සේ දෝමනස් බලන්න. මනස නිකන් නුරුස්නා ගතිය, දෝමනස් ගතිය. ඉතින් අන්න ඒ වගේ යම්කිසි දෙයකට ප්‍රතිචාර දක්වන නිකන් අප්‍රසන්න විදියට. ඒකින් හිතට දැනෙනවා දොම්නස් ගතිය. අපි කියන දේ කවුරුත් ගණන් ගන්න නැහැ හත පහකට. ඒතකොට නිකන් ඇති වෙන්නේ දුකද දෝමනස්සේද? දෝමනස්සේ නුරුස්නා ගතිය දෝමනස්සේ. මේක සාමාන්‍ය දෙකට ඉතින් දුක සැප කියලා පාවිච්චි කරනවා. හැබැයි එන්නේ ওই විදිහට තමයි. මනසෙන් ප්‍රතිචාර දක්වීම, දෝමනස් විඳීම, දෝමනස් සහ සෝමනස් මේ කායික වශයෙන් ගන්න එක සුඛ සහ සෝමනස්. සුඛ සහ දුක. හරි. ඉතින් හොඳයි හැම එක්කිනාටම ඉතින් ධර්මාභෝධය වේවා කියලා ඉතින් අපි මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. හොඳයි සනසිල්ලක්.